තිරුවන් සරණයි සදහබර වාසනාවන්ත කාරුණික පින්වතුනි අදත් අපි ආනාපාන සති භාවනාව සහ මෛත්‍රී භාවනාව වැඩිවීමටයි මේ සූදානම් වෙන්නේ අද අපේ 13 වෙනි දවස. එමනම් හැම කෙනෙක්ම පහසුවෙන් තැම්පත් වෙන්න. තමන්ගේ සුව පහසුම ඉරියව්ව මෙහිදී පාවිච්චි කරන්න පුටුවක වාඩි වෙනවා නම් දෙපතුල පොළොවේහි ස්පර්ශ වෙන ආකාරයට තැම්පත් කරගන්න. ඉන් අනතුරු ශරීරය ඍජුව තබාගෙන හිසත් ඍජුව තබාගෙන බොහොම සැහැල්ලුවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේට උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයට ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා කියලා හිතින් තෙරුවන් නමදින්න. ඉන් අනතුරුව බුද්ධ රත්නයටද ධම්ම රත්නයටද ආර්ය සංඝ රත්නයටද මාගේ මේ නමස්කාරය වේවා කියලා නැවතත් හිතන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. නවලෝකෝත්‍ර ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ මේ භාවනාව නිවන් පිණිසම වේවා. සිත සමාධිගත වේවා. සමාධිගත වේවා. සමාධිගත වේවා. දැන් වම් අත්ල මත දකුණු අත්ල තබාගෙන හිමීට සැහැල්ලුවෙන් පහසුවෙන් දෙනෙත් පියාගෙන තමාවට පරිසරයේ වෙන දේවල් වලට හිත යොමු කරන්න. ඉන් අනතුරුව තමන්ගේ ශරීරයට හිත යොමු කරන්න. හුස්ම ඉහළ පහළ ගැනීමත් එක්ක ශරීරයේ ඇතිවෙන වෙනස්කම දකින්න. ඒ වගේම තමන්ගේ ශරීරයේ බාහිර වස්තුවක් එක්ක මේ වෙලාවේ ස්පර්ශ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ වාඩි වෙලා ඉන්න පුටුව. ඒ වගේම ඔබේ ඇඳුම් මේවත් එක්ක යම් ආකාරයක ඔබේ ශරීරයේ ස්පර්ශයක් තියෙනවා නම් ඒ තද ගතියක්ද හිර ගතියක්ද සැහැල්ලුවක්ද ඔබට දැනෙන්නේ කියලා බලන්න. විසිරලා තීච්ච සිත ඔබ මෙන්න මේ ආකාරයෙන් ඔබේ ශරීරයට යොමු කරගෙන සිත වර්තමානයේ පිහිටුවා ගන්නවා. අද අපි ආනාපාන සති භාවනාවේ හුස්ම ඉහළ පහළ ගැනීම මෙනෙහි කිරීමේදී අපි තවදුරටත් හිත තැම්පත් කරගන්න තමයි උත්සාහ කරන්නේ. අපි මේ දිනවල ආදිකම්මිකයාගේ ක්‍රියාපටිපාටිය තමයි වඩාත් පුහුණු කරන්නේ. මුලින්ම භාවනා කරන කෙනෙකුගේ හිත හරියට විසිරෙනවා. එක්ක සිත අතීතයට යනවා, එක්ක අනාගතයට යනවා. වර්තමානයේ තියාගන්න අමාරුයි. වර්තමානයේ සිත පිහිටුවා ගැනීම සඳහා තමයි අපි මේ විවිධ උපක්‍රම දැන් කරගෙන එන්නේ. ඉතින් ඒ නිසා දැන් ක්‍රමයෙන් තමන්ගේ සිත හුස්ම රැල්ලටම යොමු කරගන්න අපි උත්සාහ කරනවා. හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. හුස්ම ගන්නවා, පිට කරනවා. මේක සිහියෙන් දකිනවා. පහුගිය දවස්වල අපි ඒක විවිධ ආකාරයෙන් ගණන් කරා. දැන් බලන්න ඔබේ හුස්ම ඉහළ යනවා, පහළ යනවා. එතකොට ඔබ ඔබේ නාසාග්‍රේ දිහා බලන් ඉන්නවා. නාසාග්‍රේ දිහා බලන් ඉන්නකොට ඔබට දැනෙනවා ඔබේ හුස්ම ඉහළටත් පහළටත් යන ආකාරය. අද අභ්‍යාසයේදී අපි කරන්නේ
උත්සාහ කරනවා සිත වර්තමානයේ තියාගන්න මේ මොහොතේ මේ නාසාග්‍රේ දිහා බලාගෙන එහෙම නැත්නම් තමන්ගේ නාස් කුහර නාස් පුඩු වල හුස්ම ඇතුල් වෙන හැටි පිට වෙන හැටි ටික වෙලාවක් බලන් ඉන්න. එතකොට ආයෙත් සිත විසිරේවි. සිත විසිරෙන හැම වෙලාවෙම නැවතත් සිත නාසාග්‍රේටම ගන්න. එහෙනම් දැන් විනාඩි 10ක් විතර අපි මේ අභ්‍යාසය කරමු.
හොඳයි දැන් එහෙනම් අපි මෛත්‍රී භාවනාවට සිත යොමු කරමු. අපි තවමත් අපිට මෛත්‍රී කරගන්න තමන්ට මෛත්‍රී කරගන්නමයි උත්සාහ කරන්නේ. ඒකට හේතුව යම් කිසි කෙනෙක් තමන්ට මෛත්‍රී කරන්නේ නැත්නම් තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැත්නම් තමන්ව රැකගන්නේ නැත්නම් ඒ පුජ්‍යලයාට තව කෙනෙකුට ඒ දේ කරන්න අපහසුයි. ඒ නිසා නිරන්තරයෙන්ම තමන්ගේ කායික මානසික නිරෝගීකම හිතන කෙනාට අනිත් අයගේ කායික මානසික නිරෝගීකම ගැන හිතන්න පුළුවන්. ඒ නිසා වඩාත් වැදගත් වෙන්නේ ඔබ ගැන සිතන විදිහයි. ඒකයි අපි වෙම්වා කියන වෙනුවට වෙමි කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නේ. මම වෛර නැති වූ කෙනෙක් වෙමි. මම තරහ නැති කෙනෙක් වෙමි. එහෙම නැත්නම් මම තරහ නොගන්නා කෙනෙක් වෙමි. මම දුක් නැති කෙනෙක් වෙමි. කායික දුක් වලින් මිදෙන කෙනෙක් වෙමි. මම මාවම යහපතෙහි යොදවා ගන්නා කෙනෙක් වෙමි. මම මාව නිවැරදිව හසුරුවන කෙනෙක් වෙමි. තවත් විදිහකින් කියනවා නම් මම මගේ මානසික දුක් ඇති වෙන කරුණු වලින් වළකින කෙනෙක් වෙමි. මම මගේ කායික දුක් වලින් එහෙම නැත්නම් මම කායික දුක් වලට හේතු වන දේවල් වලින් වළකින කෙනෙක් වෙමි. සුඛී අත්තානං පරිහරාමි. මම මාව මනවින් පරිහරණය කරමි. දැන් මේ කියපු සිතුවිලි ටික ගැන ඔබම හිතන්න. ඔබ කෙරෙහිම මේ සිතුවිලි ටික එකතු කරගෙන බලන්න ඔබට දැනෙන හැඟීම මොකක්ද කියලා. අන්න එතකොට ඔබට මේ තමන්ට මෛත්‍රී කරනවා කියන එක තවදුරටත් තේරෙවි. අපි ටික දවසක් දිගටම මේ අභ්‍යාසෙම කරනගෙන යනවා ඔබට හැඟීමක් එනකම්. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, දුකෙන් මිදෙම්මා, නිවන් දකිම්මා කියලා මන්ත්‍රයක් වගේ ජප කරන්නේ නැතුව හැබවින්ම ඔබේ හදට දැනෙන විදිහට මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ උත්සාහය මේ තේරුම් ගැනීම නොතිබුණොත් මෛත්‍රී භාවනාව බොහොම දියාරු වෙච්ච භාවනාවක් බවට පත් වෙනවා. ඒක නිකන් ආරක්ෂාව සඳහා කියන මන්ත්‍රයක් වගේ. ඒ නිසා උත්සාහ කරන්න හැඟීමෙන්ම ඇයි මගේ සිතේ වෛරී සිතුවිලි තව කෙනෙක් කෙරෙහි මම තියාගන්නේ? ඒකෙන් වෙන යහපත මොකද්ද? ඒකෙන් අයහපතක්මයි මට වෙන්නේ. ඇයි මම තරහ ගන්නෙ? ඇයි මම පොඩි දෙයකටත් තරහ ගන්නෙ? ඇයි මම කේන්ති අරගෙන කෑ ගහන්නේ? ඇයි මම තරහ අරගෙන කේන්ති අරගෙන දකින්න දෙයට පයින් ගහන්නේ, අතින් ගහන්නේ, බඩ මුට්ටු පොලේ ගහන්නේ? මං එහෙම කරනකොට මං අවට ඉන්න අය කොච්චරනම් දුකට, පීඩනයට, බයකට පත් වෙනව ඇද්ද? ඒගොල්ලන්ගේ සිතුවිලි වලට පොඩි දරුවෝ එහෙම හරි ඉන්නවනම් කොච්චරනම් බියජනක තත්වයකට ඒ අය පත් වෙනව ඇද්ද? සමහරවිට ඒ බිය සදාකාලිකව මේගොල්ලන්ගේ ජීවිතේ යටි මනසේ තියෙන්න පුළුවන්. ඔබ කොච්චර භයානක අපරාධයක්ද කරන්නේ? පොඩි දරුවෝ ඉස්සරහෙම සර්වපරුෂ විදියෙන් කෑ ගැහුවොත්, බඩ මුට්ටු පොලේ ගැහුවොත්, ඒ පුංචි දරුවන්ගේ හිතවලට කොච්චර බලවත් විදිහේ බියක් ඇති වෙනවද, චකිතයක් ඇති වෙනවද? ඒ තුලින් වුන් තුල කොච්චර දුරට පෞරුෂහීනත්වයක් ඇති වෙනවද කියලා අපි හිතුවද කවදාවත්? නිසා තරහ ගැනීමෙන් සහ ඒ තරහවට ප්‍රතිචාර දැක්වීමෙන් මොකක්ද ඇති වෙන ඵලෙ? මොකක්ද ඇති වෙන හොඳ? මම කොච්චරනම් ඊට පස්සේ දුක් වෙනවද, කනකාට වෙනවද එහෙම කිරීම ගැන? මේ හිතන්නේ හැම වෙලාවෙම. එහෙම හිතලා ඒක තේරුම් ගත්තොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ ඒ සිතුවිලි එනකොට ඒව පාලනය කරගන්න. ඔබ කොච්චරම භාවනා කරත්
සිතුවිලි හැටියට තරහ ඔබේ හිතට එන්න පුළුවන්. ඒකයි අපි නිතරම මේ භාවනාව කරන්නේ. දෙයක් අපිරිසිදු වෙන්න අපි හොදනවා, පිරිසිදු කරනවා. ඒ නිසා නිතරම අපි මෛත්‍රී භාවනාව කරන්නේ අපි නිතරම සිතුවිලි වලින් අපිරිසිදු වෙන නිසායි. ඒක හිතට ගන්න. ඒක තමයි අද දවසේ ඔබේ මෛත්‍රී භාවනාව. 13 වෙනි අවුරුද්ද ගැන හිතන්න අපේ ජීවිතේ. 13 වෙනි අවුරුද්දේදී අපිට උදව් උපකාර කරපු හැම කෙනෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඔවුන්ගේ හිතවල යම් කිසි දුකක් තියෙනවා නම් එයින් අත් මිදෙත්වා. කවුරු හරි රෝගී වෙලා ඉන්නවා නම් මේ කාලේ ඇත්තෝ කායිකව සුවපත් වෙත්වා, මානසිකව සුවපත් වෙත්වා. අවුරුදු 13 දී මට උදව් උපකාර කරපු හැම කෙනෙක්ම නිදුක් නිරෝගී වූ අයම වෙත්වා. සියලු සත්වයෝම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා උතුම් වූ නිවන් සුවේම සැනසීම ලබත්වා. මිය පරලොවගේ ඥාතීහු මේ පින් අනුමෝදන්ව නිවන් දකිත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. චිරන් රක්칸තු ලෝක සාසනං, චිරන් රක්칸තු දේශනං, චිරන් රක්칸තු මං පරන්ති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දැන් අපි මේ සත්‍යක්‍රියාව කරමු. දෙනෙත් අරගෙන බුදුරුව දෙස බලාගෙන මේ අභ්‍යාසය කරන්න. එහෙම නැත්නම් ඔබ දෙනෙත් පියාගෙනම බුදුරජාණන් වහන්සේව හිතින් මවාගෙන මේ සත්‍යක්‍රියාව කරන්න. බුද්ධානං ජීවිතස්සන සක්කා කේන චයන්තරායෝ කාතුම්. බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවලට කිසිම කෙනෙකුට අනතුරක් සිදු කළ නොහැකිය. බුද්ධානං චබ්බන්න රන්සීනං සක්කා කේන චයන්තරායෝ කාතුම්. බුදුරජාණන් වහන්සේලාගේ ෂඩ්වර්ණ රශ්මි ධාරාවට කිසිවෙකුට හානියක් සිදු කළ නොහැකිය. බුද්ධානන් ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානන්න සක්කා කේන චයන්තරායෝ කාතුම්. බුදුරජාණන් වහන්සේලාගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට කිසිම කෙනෙකුට හානියක් සිදු කර නොහැකිය. බුද්ධානං අභිහට චතුන්නම් පච්චයානං සක්කා කේන චයන්තරායෝ කාතුම්. බුදුරජාණන් වහන්සේලාට පිරිනමන ලද සිව්පසයට කිසිම කෙනෙකුට හානියක් සිදු කර නොහැකිය. ඉමේ සංචතුන්නම් අච්චරියානං සක්කා කේන චයන්තරායෝ කාතුම්. මේ කියන දාශ්චර්යජනක කරුණ වලට කරුණු 4ට කිසිම කෙනෙකුට හානියක් සිදු කර නොහැකිය. ඒ තේන සච්ච වජ්ජේන අන්තරායෝ අසේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධී භවන්තු තේ. මේ කියන සියලු කරුණුම සත්‍යයි. ඒ සත්‍යානුභාවයේ මාරාදීන්ගෙන් සිදුවන්නා වූ කරදර විපද්දර අනතුරු දූරී භූත වේවා. මාරාදයෝ පලායන්තු. මාරාදීන් පලායෙත්වා. ඔවුන්ගෙන් තියෙනා කරදරය වලින් ඔබ මිදෙත්වා. එහෙම නැත්නම් මම මිදෙම්වා. ජය සිද්ධී භවන්තුමි. ජයක් සහ සිද්ධියක් යහපතක්ම මට සිදු වේවා. ඔබටත් එසේම වේවා.